අයිබෝන් හිතවතුනි ජේසු පීඨයි කියලා ප්‍රාර්ථනා කරන අද දවසේදී ධර්මයානෝ ධර්ම සාකච්ඡාවයි මේ ආකාරයෙන් අපි ආරම්භ කරන්නේ. ආශිර්වාදාත්මක කාල වකවානුවක ප්‍රසාදජනක කාලය තුලයි අපි හමු වෙන්නේ සමිධානන් වහන්සේ අපේ හදවතට කතා කරන වචනය ජීවමානව අදහන්න ඔබේ මගේ ප්‍රායෝගික ජීවිතයේ තීරණයක් අරගනිමින් එය ඉදිරියට ක්‍රියාත්මක කරන්න. හැමදාමත් වගේ ධර්මයානෝ ධර්ම සාකච්ඡාව ඒ සඳහායි ඔබේ ජීවිතයට අත්වැලක් වන්නට බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ අප කතිකා කරන්නේ චතාරික සමයේ තෙවන ඉරුදිනට අදාළ දේව වාක්‍ය සංග්‍රහය පිළිබඳවයි. ඒ සඳහා බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කළා කුරුණෑගල පදවියේ වැල්ලව මීසම්භාර ගරු උපුල් සිල්වා පූජා ප්‍රසාදීන් වහන්සේට. පියතුමිනි ජේසු පිටයි කියලා වහන්සේව පිළිගන්නවා. එමනම් පියතුමිනි අපි සුපුරුදු පරිද්දෙන් පළමුවන දේව ප්‍රකාශනය ශුද්ධ වූ සුවිශේෂය දෙවන දේව ප්‍රකාශනය මේ ඉරු දින තුල අපට අදහස් කරන පහදා දෙන මුඛ්‍ය ප්‍රධානතම පණිවිඩය මොකක්ද? ඒක විස්තර කරන්න මම ගීතාවලියේ 19 වෙනි ගීතිකාවේ අද පිළිතුරු ගීයේ සඳහන් වෙනවා සමිඳුනි සදා ජීවනයේ වචන ඇත්තේ වහන්සේ වෙතය. ස්වාමීන් වහන්සේගේ වචනේ අපිට ජීවනය දෙනවා. ඒ ජීවනය ලබා ගන්නට අපි උන්වහන්සේලට යන්නට ඕනේ. ඒ නිසා අද සුද්ධ සුවිශේෂයේ සඳහන් කරනවා දේව මාලිගාව පිරිසිදු කිරීමේ ඒ සිදුවීම. ජේසු දේව මාලිගාවේ දකිනවා නොයෙකුත් නොකළ යුතු දේවල්. දේව මාලිගාව අපවිත්‍ර කරන දේවල්, අපිරිසිදු කරන දේවල් මේවා ඉවත් කරන ජේසුස් වහන්සේගේ මෙසියානික යුගය ආරම්භ වුණා කියලා අද සුද්ධ සුවිශේෂයේ පෙන්නනවා. ඒ වගේම උන්වහන්සේගේ සදා ජීවනයේ වචන අපිට ලැබෙන්නේ උන්වහන්සේගේ ව්‍යවස්ථාවලිය හරහා, දේව වචනය හරහා. මේ නිසා අද නික්ම යාම පොතේ පළවෙනි දේව ප්‍රකාශනයේ දස පනත දීමේ අපිට අහන්නට ලැබෙනවා. ඒ වගේම අපිට මේ දස පනත මේ ජීවමාන වචනය අවබෝධ කරගන්නට අපිට අවශ්‍යයි ප්‍රඥාව. දේව ප්‍රඥාව. මේක මිනිස් ප්‍රඥාවෙන් සම්පූර්ණයෙන්ම වෙනස්. ඒතකොට ඒක අවබෝධ කර දෙන්නට ශුද්ධ පාවුලතුමාගේ හසුනේ අපිට මතක් කරලා දෙනවා කොරින්තිවරුන්ගේ හසුනේ මෙලව ප්‍රඥාවට වැඩියේ දේව ප්‍රඥාව සම්පූර්ණයෙන්ම වෙනස් කියලා. ඒතකොට මේ විදිහට බැලුවොත් සමිඳුනි සදාතන ජීවනයේ වචන උන්වහන්සේගේ ජීවනයේ වචන ලබා ගන්නට අපිට දේව මාලිගාව ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේ දේව වචනේ ප්‍රයෝජනවත් වෙනවා. කොයි ආකාරයෙන්ද අපි අපගේ පාපය නැති කරන්නට විශේෂයෙන් මේ චතාරික කාලේදී අපි භාවනා කරනවා. මේ පාපය අපෙන් ඈත් කරලා අපි දෙවියන් වහන්සේට සමීප උන්වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ගත කරන්නට මේ දේව වචනයත් දේව මාලිගාවත් ප්‍රයෝජනවත් වෙන්නේ කියලා කොහොමද කියලා අපි මේ දේව වචනය හරහාද භාවනා කරන්න යන්නේ. හොඳයි ඒ පැහැදිලි කිරීමත් එක්ක අපි සූදානම් වෙනවා චතාරික සමයේ තෙවන ඉරුදිනට අදාළ පළමුවන දේව ප්‍රකාශනය උච්චාරණය කරමින් ඒ පිළිබඳ කරුණු විවරණය කරන්නට. පළමුවන දේව ප්‍රකාශනය නිග්ම යාම පොතෙන් උපුටාගත් කොටසකි. දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළසේක. වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා සමිධානන් වහන්සේ මමය. මා හැර අන් කිසිම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතුය. නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහිවත් පහළ පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් ඇති කිසිම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. නුඹ ඒවාට නමස්කාර නොකරන්න. ඒවාට නොවඳින්න. මන්ද නුඹේ දෙවි සමිධානන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොයිවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන්වන සතරවන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි. එහෙත් මට ප්‍රේම කරමින් මාගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි. නුඹ දෙවි සමිධානන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිත නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිත කරන්නේද ඔහුට මම දඬුවම් කරමි. සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට සිතට ගන්න. දවස් 6ක් තුල නුඹ වෙහෙස වී නුඹේ සියලු වැඩ කළ යුතුය. එහෙත් 7 වන දවස නුඹේ දෙවි සමිධානන් වහන්සේට කැප වූ සබතය. එදින නුඹවත් නුඹේ පුතුවත් දුවවත් නුඹේ සේවකයාවත් සේවිකාවවත් නුඹේ සතෙකුවත් නුඹේ වාසල් දොරටු සීමා ඇතුළ සිටින අමුත්තෙකුවත් කිසි වැඩක් නොකළ යුතුය.
මන්ද සමිදානන් වහන්සේ වන මම දින 6ක් තුල අහස හා පොළවද සමුද්‍රයද ඒවායේ ඇති සියල්ලද සාදා සත්වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන්වහන්සේ සබත් දවසට ආශිර්වාද කොට එය විශුද්ධ කළසේක. නුඹේ පියාටද මවටද ගෞරව කරව. එවිට නුඹේ දෙවි සමිදානන් වහන්සේ නුඹට දෙන රටේ නුඹ බොහෝ කාලයක් ජීවත් වන්නේය. මිනී නොමරව, කාම මිත්‍යාචාරය නොකරව, සොරකම් නොකරව, නුඹේ අසල්වැසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව, නුඹේ අසල්වැසියාගේ ගෘහයට නුඹ ඇලුම් නොකරව. තවද නුඹේ අසල්වැසියාගේ භාර්යාවට හෝ ඔහුගේ සේවකයාට හෝ සේවිකාවකට හෝ ඔහුගේ ගවයාට හෝ කොටලුවාට හෝ නුඹේ අසල්වැසියා සතු වෙනත් කිසිවකට හෝ ඇලුම් නොකරව. පෙදුමිනි මේ පළමුවන දේව ප්‍රකාශනය පිළිබඳව අවධානය දෙද්දී අවධානය යොමු කරද්දී අපි හැමෝටම බොහොම සුපුරුදු ක්‍රියාදාමයක් පිළිබඳව දසපනත පිළිබඳවයි අපට විග්‍රහ කරන්නේ. කොහොමද අද දවසේ පළමුවන දේව ප්‍රකාශනය අපට කතා කරන්නේ? ඇතරම දසපනත කියනකට අපිට මතක් වෙන්නේ ඊශ්‍රායල් ජනතාව වහල් දේශයේ මිස්ර දේශයෙන් පොරොන්දු දේශයට එන ගමන. මේක දීර්ඝ ගමනක්. අවුරුදු 40ක් වගේ දීර්ඝ කාලයක් පාලු කරේ ඔවුන්ව දෙවියන් වහන්සේ ආරක්ෂා කරගෙන ඔවුන්ට වලා ටැඹකින් ඒ වගේම ගිනි ටැඹකින් මඟ පෙන්වමින් ඒ වගේම ඔවුන්ට පර්වතයෙන් ජලය ලබා දෙමින් අහසෙන් මන්නා වැටෙන සලස්සලා මේ විදිහට ලොකු ගමනක් ඔවුන් එක්කන් එනවා. ඔවුන් අරන් එන්නේ පොරොන්දු දේශයට. ඇයි ඔවුන් පොරොන්දු දේශයට එන්නේ? දෙවියන් වහන්සේට පුද පූජා පවත්වන්න. ඒක දේව වන්දනාවේ ජනතාවක් හැටියට ඔවුන්ගේ අනන්‍යතාවය සුරකින්නට ආරක්ෂා කරගන්නට. එතකොට ඔවුන් පොරොන්දු දේශයට ඇතුළු වෙනට කලින් ඔවුන් සීනයි කන්ද පසු කරනකට සීනයි කන්දදී තමයි දෙවියන් වහන්සේ මේ දස පනත දෙන්නේ. එතකොට මේ දස පනත ඔවුන්ට අවශ්‍ය වෙනවා ඔවුන්ගේ මේ පොරොන්දු දේශයට ආවයින් පස්සේ අලුත් දේශයක කිරියෙන් පැණියෙන් උතුරන දේශයක දෙවියන් වහන්සේට වන්දනා කරන උන්වහන්සේට පමණක් නමස්කාර කරන ජනතාවක් හැටියට අනන්‍යතාවය ආරක්ෂා කරගන්නට මේ දසපනත ඉවහල් වෙනවා. ඒ වගේම මේ දසපනතෙන් පෙන්눔 කරන්නේ ඔවුන්ගේ අනන්‍යතාවය කියන එක. මේක ඉතා වැදගත් මාතෘකාවක්. අපි හැම කෙනෙකුටම අනන්‍යතාවයක් තියෙනවා. අනන්‍යතාවය තුළ තමයි අපි තේරුම් ගන්නේ මේ ඊශ්‍රායල් ජනතාව. එතකොට දේව ජනතාව. ඒතොර මේ අනන්‍යතාවය බොහෝ වෙලාවල් වලට දියාරු වෙන අවස්ථාවල් තියෙනවා. අනන්‍යතාවය නැති වෙලා යන අවස්ථාවල් තියෙනවා. විශේෂයෙන් ඔවුන් ජීවත් වුණේ බහුදේවවාදී රටවල් රාශියක් වටේ ඉන්න ප්‍රදේශයක. ඒකට ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේ ජනතාව ඔවුන් සමග ඇයි හොඳයිකම් පවත්වන්නට යනවා, විවාහ වෙනවා. ඒතකොට ඔවුන්ගේ සුළුතරයක් වන මේ දේව ජනතාව අර බහුතරය අතර දියාරු වෙලා උන්ගේ අනන්‍යතාවය නැති වෙනවා. ඒතකොට මේක ආරක්ෂා කරගන්නට උන්ගේ අනන්‍යතාවය. ඒ නිසා නීති මාලාවක් හැටියට තමයි දෙවියන් වහන්සේ මේ ජනතාවට මේ දසපනත දෙන්නේ. ඒ වගේ මේ දසපනතේ තව වැදගත් කාරණාවක් තමයි මේක අපි පොඩි කාලේ ඉඳන් අපි දහම් පාසලට ගියාම කටපාඩම් කරනවා. ඇයි කටපාඩම් කරන්නේ? ඒක අපිට අපේ ජීවිතයේ හේවණල්ල වගේ පිටිපස්සෙන් එන්නට ඕනේ. අපි කරන කියන හැම දෙයකදීම අපි මතක් වෙනට අපි මේ දසපනතට එකඟවද අපි ජීවත් වෙන්නේ. විශේෂයෙන් අපි පාපෝච්චාරණය කරන යනකොට සමහර පියතුමාලා අපිට මතක් කරලා දෙනවා පනත් වලින් එකින් එකට යනවා. පළවෙනි පනත, දෙවෙනි පනත මේවා කඩ කරලා තියෙන හැම අවස්ථාවකදීම අපි පාපයක් කරලා තියෙනවා කියලා පෙන්නනවා. ඒකට අපිට පහසු වෙනවා මේක මතකයෙන් තියෙනවා නම් අපි කොහොමද දෙවියන් වහන්සේගෙන් ඈත් උනේ, අපි පාපයට යොමු වුණේ කියන කාරණාව. ඒ වගේම ඒ කාලේ මෙසොපොතේමියාව, ඒ වගේම ඉජිප්තුව කියන වටපිටාවේ රටවල් වල තිබුණා මේ වගේ නීති මාලාවක්. ඒගොල්ලන්ගේ මොකද නීති මාලාවක් අත්‍යවශ්‍යයි ඕනම රටක ඕනම සමාජයක විනය ආරක්ෂා කරන්නට. නමුත් මේ බයිබල් කතුවරයා අපිට හම්බ වෙනවා නික්මයාම පොතේ 20 වෙනි පරිච්ඡේදයේ, ඒ වගේම ද්විතීය නිසංග්‍රහයේ 5 වෙනි පරිච්ඡේදයේ මේ දසපනත බයිබල් කතුවරයා මේ නීති මාලාව ඉදිරිපත් කරන්නේ ඒක දේවවාදී රාමුවක් තුල. එකම දෙවියන් වහන්සේට නමස්කාර කරන වන්දනා කරන ජනතාවක් හැටියට කොයි ආකාරයෙන්ද ඔවුන්ගේ ජීවිත ක්‍රියාපටිපාටිය ජීවිත ක්‍රමය යන්නට ඕනේ කියන එක. ඒ වගේම දසපනත කියලා කියන්නේ ඔවුන්ගේ ජීවිතයේ අඩිතාලම නැත්නම් ෆවුන්ඩේෂන් එක, මූලාරම්භය කියලා කිව්වොත් නිවැරදි. ඒ මත තමයි ඔවුන්ගේ නිවාසය ගොඩ නැගෙන්නට ඕනේ. එතකොට ඒක මූලාරම්භයක් පමණයි.
ඊට පස්සේ ඊට එහාට දැන් නිවාසය ගොඩ නැගෙන්නට ඕනේ. නිවාසය ගොඩ නැගුණායින් පස්සේ ඒත් එක සම්පූර්ණ වෙන්නේ නැහැ. එතනට නිවාසය ඇතුළට පවුලක් එන්නට ඕනේ. නිකම්ම පුද්ගලියෝ පිරිසක් නෙමෙයි. එකිනෙකා අතර සම්බන්ධතාවයේ තියෙන එකමුතු වූ පවුලක් තමයි. එතකොට තමයි මේ නිවාසයේ අර්ථය සර්ව සම්පූර්ණ බවට පත් වෙන්නේ. ඒක පැහැදිලි වෙන්නේ. ඒ වගේ තමයි ඒතර මේ දසපනත කියන ෆවුන්ඩේෂන් එක මත තමයි අපේ කිතුණු ජීවිතය ගොඩ නැගෙන්නට ඕනේ. ජේසුස් වහන්සේගේ දහම මේ මත රැඳෙන එකක්. අපි ඒතර දිව්‍යන් වහන්සේව තේරුම් ගන්නට අපි කවුද කියලා අවබෝධ කරගන්නට මේ දසපනත මහත් පිටු බලයක් වෙනවා. ඒ වගේම දසපනත කියලා කියන්නේ ඔවුන් පොරොන්දු දේශයට එනකට යම්කිසි රාමුවක් ඇතුළට ඔවුන්ව දානවා. මේක අපිට අවශ්‍යයි. මොකද අපි අනන්‍යතාවය ආරක්ෂා කරගන්නට අපි ඒ ඔස්සේ තමයි හැමදේම බලන්නේ. සමහරක් වෙලාවට අපි දැකලා තියෙනවා ඔය රූපවාහිනියේ වයිල්ඩ් ලයිෆ් කියන වැඩසටහන් වල ඒකේ සත්තු කොහොමද කැලේ ජීවත් වෙන්නේ? උන් රංචුවක් හැටියට ජීවත් වෙන්නේ. උදාහරණ වශයෙන් ගත්තොත් මීහරක් කැලෑවේ ඉන්න මීහරක්. උන් එක රංචුවක් හැටියට ජීවත් වෙන්නේ. බැරි වෙලාවත් එක එක ඒ රංචුවෙන් මිදිලා හුදේකලා වුණොත් මොකද වෙන්නේ? කොටියෝ ඇවිල්ලා අරුව හතර පැත්තෙන්ම වට කරලා ඌව මරාගෙන කනවා. නමුත් රංචුවක් හැටියට ඉන්නකට එහෙම කරන්න බෑ. උන් ඔක්කොමල්ල එකට එකතු වෙලා එකමුතුව එන සතුරන්ට පහර දීලා සතුන්ව එලවලා දානවා. එතකොට ඒ වගේ තමයි පොදු සතුරු අපි හැම කෙනාටම ඉන්නවා. ඒ අපේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන අපි කොහොමද මේ සතුරන්ගෙන් බේරිලා අපේ මේ ගමන යන්නේ, අපේ වන්දනා ගමන යන්නේ, දෙවියන් වහන්සේ හමු වෙනට යන ස්වර්ගීය ගමනට යන්නේ අපිට මහත් පිටු බලයක් වෙනවා මේ දසපනත. ඒ වගේම දසපනත කියන එක කවුරු හරි අහන්නට පුළුවන් පනත් නැත්නම් ව්‍යවස්ථාව. අපි පුරාණ ගිවිසුමේ අපි හේබ්‍රේව භාෂාවෙන් කියනවා ටෝරා. නැත්නම් උන්ගේ ජීවිත ගමන ගෙන යන්නට මඟ පෙන්වන නීති මාලාව. මේක සමහරක් වෙලාවට අපි ඍණාත්මකව දකින්නට පුළුවන්. හැම වෙලාවෙම හැමතැනම නීති තියෙනවා. කොටු කරනවා, අපේ නිදහස නැති කරනවා කියලා ඒ වගේ ඍණාත්මක ආකල්පයක් එන්නට පුළුවන්. නමුත් මේ බයිබලීය කතුවරයා ඒක ඍණාත්මක විදිහට නෙමෙයි ධනාත්මකවයි ඉදිරිපත් කරන්නේ. පොඩි උදාහරණයක් ගත්තොත් අපි පාරේ යනකොට අපිට නීති තියෙන්නටම ඕනේ. අනිවාර්යයි. ඕන කෙනෙකුට ඒක පිළිගන්නට පුළුවන්. ඒ වගේම ඕනම රටක සමාජයක නීති තියෙනවා. ඒක වලින් කරන්නේ අර ප්‍රබලයා දුබලයාව ගොදුරු කර ගන්නවා. දුබලයාව අන්තිමට නැති වෙලාම යනවා. ඒතකොට දුබලයාව නැත්නම් දුර්වලයාව ආරක්ෂා කරන්නට නීතිමාලාවක් අවශ්‍ය වෙනවා. ඒක හැමතැනකම මේ විනය ඇති කරන්න අවශ්‍ය වෙන දෙයක්. ඒ වගේම මේ විනය නීති මාලාවල් දිහා බැලුවොත් ඒක තවත් අපිට ප්‍රයෝජනවත් වෙනවා. අපේ මේ නිදහස ආරක්ෂා කරන දෙයක් හැටියටයි බයිබල් කතුවරයා ඉදිරිපත් වෙන්නේ. කොහොමද විනය නීති වලින් අපේ නිදහස ආරක්ෂා වෙන්නේ කියලා කවුරු හරි තරක කරන්න පුළුවන්. ඒකට හේතු පැති දෙකක් මම පෙන්නන්නම්. පළවෙනි එක තමයි මිනිස්සු හැටියට අප තුලම තියෙනවා මේ පාපයේ බීජ. අපි පාපයට නැඹුරු වෙන ස්වභාවයක් මිනිසයා තුල තියෙනවා. ඒ නිසා තමයි අපිට දහම් පාසලේ උගන්වන්නේ මුල් ලගුණ පව් 7ක් කියලා තියෙනවා. මොනවද මේ මුල් ලගුණ පව්? උඩඟුව, ඒ වගේම තණ්හාව, රාගය, ක්‍රෝධය, කෑදරකම, ඊර්ෂ්‍යාව, අලසකම. මේවා අපේ ඇඟෙන්ම එන දේවල්. මේවා අපේ පෞකාර භාවය පෙන්눔 කරන නිසා අපිට උඩඟුව නැති කරන්නට අපිට අවශ්‍ය වෙනවා බැහැපත් වීම. තණ්හාව නැති කර ගන්නට අපිට අවශ්‍ය වෙනවා අපි සතු තියෙන දේවල් දීලා පරිත්‍යාගශීලී භාවය. රාගය කියන එක නැති කර ගන්නට අපිට හැඟීම් පාලනය කර ගන්නට අපිට අපව සුව දමනයක් කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම ක්‍රෝධය, අධික තරහව ඒක නැති කර ගන්නට අපි සාමකාමී වෙන්නට ඕනේ. ඒ වගේම කෑදරකම අපි සමහරක් වෙලාවට ආහාරයට තියෙන අධික ගිජුකම මේක නැති කරන්නට අපිට පාලනය කර ගන්න පුළුවන් වෙන්නට ඕනේ අපගේ ආහාර ගන්න පිළිවෙල. ඒ වගේම ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව කියන්නේ තවත් කෙනෙකුගේ දියුණුව ඉදිරියේ මම දුකටපත් වෙනවා. මට වේදනාවක් කවුරු හරි ඉදිරියට යනවා නම් ඒක කියන්නේ ඊර්ෂ්‍යාව. අපි එහෙම නෙමෙයි බලන්නට ඕනේ. අපි එයා ඉදිරියට යනවා කියන සන්තෝෂ වීම, ආදරය. ඒ වගේම අලසකම. සමහරක් වෙලාවට අපි කම්මැලිව කාලය ගත කරනවා, වැඩපලක් කරන්නේ නැතුව අනිත් මිනිසුන්ගේ දේවල් වලට ඇඟිලි ගගහ. එහෙම නෙමෙයි. අපි අවස්ථාවේදී උද්‍යෝගීමත්ව වැඩ කිරීම. එතකොට මේ වගේ අපේ මුල් ලගුණ පව්, අපේම පාපයට තියෙන ඒ නැඹුරුව නැති කරන්නට අපිට දස පනත එහෙම නැත්නම් මේ 50 10 උපයෝගී වෙනවා. ඒ විතරක් නෙමෙයි
මේ 50 ජේසුස් වහන්සේ 52ක් හැටියට ඉදිරිපත් කරනවා. අපි බැලුවොත් උන්වහන්සේ මේක සුවිශේෂ මතෙව් සුවිශේෂයේ 22 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා කෙනෙක් අහනවා මේ 50 අතුරින් ඒ කාලේ ජේසුස්ගේ කාලේ 50 රාශියක් තිබ්බා. මේ 50 විවිධාකාරයෙන් වැඩි කරලා ඊට පස්සේ ජේසුගෙන් අහනවා මේ 50 අතුරින් මොකක්ද ශ්‍රේෂ්ඨතම පනත කියලා. ජේසු ඒ අවස්ථාවේදී මොකද දෙන උත්තරය? උන්වහන්සේ මේ 50 කැටි කරලා 52ක් හැටියට ඉදිරිපත් කරනවා. පළවෙනිව කියනවා ඔබගේ දෙවි ස්වාමීන් වහන්සේට ඔබේ මුළු හෘදයෙන්ද, ඔබේ මුළු සිතින්ද, ඔබේ මුළු බුද්ධියෙන්ද ප්‍රේම කරන්න. දෙවෙනි පනත ඊට සමානයි. ඔබට ප්‍රේම කරන්නාක් මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න. බලන්න මේ දස පනතේ මුල් 53 තමයි දෙවියන් වහන්සේට ඔබේ මුළු හෘදයෙන්ද, ඔබේ මුළු සිතින්ද, බුද්ධියෙන්ද ප්‍රේම කරන්න කියන එක. ඉතුරු 57 තමයි අර අසල්වැසියාට ප්‍රේම සහෝදර ප්‍රේමය ගැන කතා කරන්නේ. එතකොට මේ 50 ගැන අපි කතා කරනකොට තවත් වැදගත් කාරණාවක් තමයි මේ මිනිසාව දුර්වලකමින් පිරුණු මිනිසයාව ශක්තිමත් කරන්න ඔහුගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට අරමුණ පැහැදිලි කරන මාර්ගයක් තමයි මේ දසපනත. ඒ දසපනත තුලින් අපිට පෙන්눔 කරන එකේ දේව ධර්මය තුල අපි මේ ලෝකයේ උන්වහන්සේගේ මැවිලි උන්වහන්සේ තමයි අපිව මේ පාපයෙන් ගලවගන්නේ අපිට මඟ පෙන්වන්නේ අපේ මාර්ගෝපදේශකයා අපේ යහපත් එඬේරා මේ අදහස් අපිට දසපනත හරහා අපිට මතක් කරලා දෙනවා අපි කොහෙද ඉන්නේ සමහරකට අපිට අරමුණක් නැතුව හේ නන්නත්තාරේ යනවා අපිට සමහරක් වෙලාවට අපිට අමතක වෙනවා බොහෝ දේවල් සමහරක් වෙලාවට අපි වැරදි දිශාවල් වලට යනවා දුර්වල මිනිසයාට මඟ පෙන්වන මහා පිටු බලයක් වෙන්නේ මේ දසපනත. ඒ විතරක් නෙමෙයි සමහරක් වෙලාවල් වලට අපි ඇද වැටෙනවා අප අධෛර්ය වෙනවා. ඒ අවස්ථාවේදී දෙවියන් වහන්සේ අපිට කතා කරන්නේ මේ දසපනත හරහා. උන්වහන්සේගේ ආදරය ප්‍රකාශ කරනවා. අපිව වහල්කම් වලින් නිදහස් කරගන්න මාර්ගයක් හැටියටයි මම දසපනත දකින්නේ. අපි මේ පිළිතුරු ගිය දෙසට ගමන් කරද්දී අද දවසේ චතාරික සමයේ තෙවන ඉරුදිනට අදාළ පිළිතුර ලෙස අපට සඳහන් වෙන්නේ සමිඳුනි සදාතන ජීවිතයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙතය. මේ පිළිබඳව ගීතාවලියේ 19 වන ගීතිකාවෙන් තමයි පියතුමිය උපුටාගෙන තියෙන්නේ. කොහොමද පැහැදිලි කරන්නේ? මේ ගීතාවලියේ 19 වෙනි ගීතිකාව ප්‍රශංසා ගීයක්. අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. අපි අහන්නට ඕනේ මොනවටද උන්වහන්සේට ප්‍රශංසා කරන්නේ? මොනවා ගැනද අපි උන්වහන්සේ ගැන ප්‍රශංසා කරන්නේ කියලා. මේ ගීය ගත්තොත් 19 වෙනි ගීතිකාව පළවෙනි වගන්තිය 6න් පෙන්눔 කරනවා මේ අහස පොළොව මේ මැවිල්ල දෙවියන් වහන්සේව ප්‍රශංසා කරනවා කියන එක. අසීසියේ ප්‍රැන්සිස් තුමා දැක්කා මේ කුරුල්ලෝ දෙවියන් වහන්සේව ප්‍රශංසා කරනවා. ගහ කොළ දෙවියන් වහන්සේව ප්‍රශංසා කරනවා. මිනිස්සු හැටියට අපිත් ලස්සන ගීත හදලා දෙවියන් වහන්සේව ප්‍රශංසා කරනවා. අහස්තලයේ දෙවි මහිමය ප්‍රශංසා කරන්නේය. ගුවන් තලයේ අත්කම් විදහපාන්නේය. හඬක් නැතිව උවද උන්වහන්සේව ප්‍රශංසා කරනවා. කටහඬක් නැහැ. නමුත් මේ මැවිලි වලින්ම උන්වහන්සේව ප්‍රශංසා කරන ආකාරයේ ගීතාවලියේ මේ පළවෙනි මේ 19 වෙනි ගීතිකාවේ පළවෙනි වගන්ති 6න් පෙන්눔 කරනවා. අද පිළිතුරු ගීයට තෝරගෙන තියෙන්නේ දෙවෙනි වගන්ති ටික. ඒ කියන්නේ 7 වෙනි වගන්තියේ ඉඳන් 14 දක්වා වගන්ති. මේ වගන්ති වල තමයි සඳහන් කරන්නේ දෙවියන් වහන්සේ දීලා තියෙන මේ ව්‍යවස්ථාවලිය පිළිබඳව. අතර මේ ව්‍යවස්ථාවලිය දිහා බැලුවොත් ඒ ව්‍යවස්ථාවේ තියෙන වගන්ති ටික අපි තියෙන ව්‍යවස්ථාවලිය සර්ව සම්පූර්ණය, ව්‍යවස්ථාවලිය සත්‍යවාදීය, ව්‍යවස්ථාවලිය සාධාරණය, නුවණ වඩනවා. මේ ව්‍යවස්ථාවලිය කියන වචනේ අපි අයින් කරලා අපි දෙවියන් වහන්සේ කියලා වචනේ දැම්මොත් ඒක සම්පූර්ණයෙන්ම ඒ විදිහටම ගලා යෑමක් තියෙනවා. දෙවියන් වහන්සේ සාධාරණය, දෙවියන් වහන්සේ පරිපූර්ණය, දෙවියන් වහන්සේ අපේ නුවණ වඩනවා. උන්වහන්සේ හැම විටම සදාතනිකව වැඩ සිටිනවා. ඒකේ කිසිම අඩුවක් නැහැ. ඒතර මේ වගේ අපිට දෙවියන් වහන්සේව ප්‍රශංසා කරන්නට තමයි මේ ගීතාවලියේ 19 වෙනි ගීතිකාවේ දෙවෙනි කොටසේ පෙන්눔 කරන්නේ. ඒ වගේම මේ ඒකේ පෙන්눔 කරනවා දේව ව්‍යවස්ථාවලියේ මහිමය ප්‍රකාශ කරනවා කියලා. එතකොට ව්‍යවස්ථාවලියේ මහිමය ප්‍රකාශ කරනවා කියලා කියන්නේ මේ ව්‍යවස්ථාවලිය තියෙන්නේ අපිට දේව ගරුබිය ඇති කරගන්න. මේක හරිම වැදගත්.
අද වර්තමානයේ අපි බොහෝ දෙනාට නැත්තේ මේ දේව ගරුබිය කියන එක. අපි දේවස්ථානයට ගියයින් පස්සේ සමහරව හැසිරෙන්න දන්නේ නැහැ. කෑ ගහනවා, කෑම කනවා, එතන දරුවෝ වුණත් ඒගොල්ලන්ට හරියාකාරව විනයානුකූලව දරුවන්ව මෙහෙයවන්නේ. අපි දේව මාලිගාවේදී එහෙම නැත්නම් අපි දෙවියන් වහන්සේට ගරුබිය කියන එක අපි ගොඩාක් හිතට ගන්නට ඕනේ. මේ ව්‍යවස්ථාවලියෙන් පෙන්눔 කරන්නේත් ඒකයි. දෙවියන් වහන්සේට අපේ ගරුබිය පෙන්눔 කිරීම අපේ එක මුඛ්‍ය පරමාර්ථයක් තමයි ව්‍යවස්ථාවලියේ උන්වහන්සේට ගරුබිය දක්වනවා කියලා කියන්නේ අපි උන්වහන්සේට සේවය කරනවා. අපි උන්වහන්සේට සමීප වෙනවා. උන්වහන්සේගේ ආදරය හඳුනා ගන්නවා. අපි කවුද කියලා අපි තේරුම් ගන්නවා. උන්වහන්සේ අපිට කොයිතරම් ළඟද කියන එක තේරුම් ගන්නවා. තව උදාහරණයක් ගත්තොත් අපි දන්නවා දෙමව්පියෝ හැටියට දරුවන්ට නීති රීති දානවා. රැයට කොහෙවත් යන්න එපා. ගෙදර ඉන්නට ඕනේ. අනවශ්‍ය විදිහට ටීවී එකට ඇබ්බැහි වෙන්නට එපා. එහෙම නැත්නම් කියන ස්මාර්ට් ෆෝන් එකේ කාලය ගත කරන්නට එපා. දෙමව්පියෝ අපිට නීති දානවා. ඒ විතරක් නෙමෙයි ගෙදර අහවල් වැඩ ඔයා කරන්නට ඕනේ. මේ වෙලාවට යාඥා කරන්නට ඕනේ. පිරිසිදුව ඉන්නට ඕනේ. ගෙදර වගකීම් පවරනවා. එතකොට මේ දෙමව්පියෝ අපිට මේ විදිහට නීති රීති දාන්නේ ඇයි? ඒකෙන් වෙන්නේ අපි ගොඩක් වටිනාකම් ඉගෙන ගන්නවා. නිවස කියලා කියන්නේ අපේ පාසලක්. ගෙදරදී අම්මයි තාත්තයි විශේෂයෙන් මේ කාලයේදී ඉස්කෝලේ යන්නට බෑ. ගෙදර ඉඳන්වි අපි ඉගෙන ගන්නෙ. අම්මයි තාත්තයි තමයි අපේ ගුරුවරු දෙන්න. එතකොට අපිට ඒ දෙමව්පියන් කෙරෙහි ගරුබිය වැඩි වෙනවා මේ විදිහට නීති රීති මාලාවක් තියෙන්නේ. ඒ ආකාරයෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන් මේ ව්‍යවස්ථාවලිය කියලා කියන්නේ දෙවියන් වහන්සේට තවත් ගරුබිය ඇති කරන්නට අපි දෙවියන් වහන්සේව ධනාත්මකව හිතානට අපේ නිදහස වැඩි කරන මාර්ගයක් හැටියට මම දකින්නේ. ගීතවලිය අවසාන වශයෙන් කතා කරනවා මේ රණට වඩා පෙරු රණට වඩා එය මනහරය පැණියට වඩා මී පැණියට වඩා එය සුමිහිරිය. දේවචනේ වෙන්න පුළුවන් දෙවියන් වහන්සේ වෙන්න පුළුවන් එතරම් රසයක් නේද තියෙනවා එතරම් පාටක් තියෙනවා එතරම් මනහර බවක් සුමිහිරි බවක් තියෙනවා කියන කාරණාව පැහැදිලි. එහෙමනම් උන්වහන්සේගෙන් මේ නික්මුණු වචනත් ඔබේ මගේ ජීවිතේට රස අරගෙන එනවා මනහර බව අරගෙන එනවා සුමිහිරි බව අරගෙන එනවා. නිසා අපි මේ පිළිබඳව අවධානය යොමු කරමින් අපේ ජීවිතේට දේව වචනය එකතු කරගමු. අපේතුමිනි අපි සූදානම් සුද්ධ සුවිශේෂයේ වෙත අවධානය යොමු කරන්න. ජොහාන් තුමාගේ සුද්ධ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ජුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍ය ආසන්නව තිබුණු බැවින් ජේසුස් වහන්සේ ජෙරුසලමට වැඩම කළසේක. එවිට දේව මාලිගාවේ ගව බැටළු හා පරවි වෙලෙන්දන්ද මුදල් මාරු කරන්නන්ද ගනුදෙනුවෙහි යෙදී හිඳුණු වහන්සේ දැක ලනු වලින් කසයක් සාදාගෙන ගවයන් හා බැටළුවන් හා සියල්ලන් දේව මාලිගාවෙන් පිටතට පළවා හැර මුදල් මාරු කරන්නන්ගේ කාසු විසුරුවා ඔවුන්ගේ මේස පෙරලා දැමූසේක. ඉන් පසු උන්වහන්සේ පරවි වෙළෙඳුන් අමතා මේවා අහකට ගෙන යන්න මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳ පොලක් නොකරන්නේයි වදාළසේක. ඔබගේ ගෘහයට ඇති උද්‍යෝගයෙන් මම දෙවෙමි ලියා තිබෙන බව එවිට ශ්‍රාවකයන්ට මතක් විය. එකල ජුදෙව්වරු ඔබ මේ දේවල් කරන බැවින් ලකුණක් පිණිස කුමන හාස්කමක් අපට දක්වන්නේහිදැයි ඇසූහ. ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින් මේ දේව මාලිගාව කඩා දමන්න තෙදිනකින් එය මම ගොඩ නගන්නෙමි වදාළසේක. එවිට ජුදෙව්වරු කතා කොට මේ දේව මාලිගාව ගොඩ නගන්නට 46 වසරක් ගත විය. ඔබ එය තෙදිනකින් ගොඩ නගන්නෙහිදැයි ඇසූහ. එහෙත් උන්වහන්සේ කතා කළේ තමන්ගේ ශරීරය නැමැති දේව මාලිගාව ගැනය. උන්වහන්සේ මරණින් නැගිටුණු ලැබූ පසු ශ්‍රාවකයෝ උන්වහන්සේ මේ දේ කී බව සිහිකොට ශුද්ධ ලියවිල්ලද උන්වහන්සේගේ වචනද විශ්වාස කළහ. උන්වහන්සේ පාස්කු මංගල්‍යයේදී ජෙරුසලමේ සිටි කල්හි බොහෝ දෙනෙක් උන්වහන්සේ කළ හාස්කම් දැක උන්වහන්සේ අදහා ගත්හ. එහෙත් ජේසුස් වහන්සේ ඔවුන් කෙරෙහි විශ්වාසය නොතැබූසේක. මන්ද උන්වහන්සේ සියල්ල දත් නිසාය. මිනිස් සිතෙහි ඇති දෙය උන්වහන්සේ දැන සිටි බැවින් මනුෂ්‍යයා ගැන කිසිවෙකුගේ සාක්ෂියක් උන්වහන්සේට අවශ්‍ය නොවිය. පිටුවිනි
චතාරික සමයේ තෙවන ඉරුදිනට අදාළ ශුද්ධ වූ සුවිශේෂයට අපේ අවධානය දෙද්දී අපිට මේ ශුද්ධ ලිවිලි පාඩය පිළිබඳව අපි ශ්‍රවණය කරලා තියෙනවා, දැනුවත් භාවයක් ලබාගෙන තියෙනවා. මීට පෙර අපි දිවි පූජාවට සම්බන්ධ වෙන්න පුළුවන් බයිබලයේ හදාරද්දී අධ්‍යයනය කරද්දී. දැන් ප්‍රධාන වශයෙන් මෙතන සිදුවෙන්නේ යම් සිදුවීමක්. දේවමාලිකාව සමිදානන් වහන්සේ අතර යම් සිදුවීමක්. මේ අවස්ථාවේදී අපිට පැහැදිලි වෙන කාරණාවක් තමයි අපි අදහනවා, අපි පැහැදිලි කරනවා ස්වාමින් වහන්සේ යනු ක්‍රිස්තුන් වහන්සේ යනු බොහොම කාරුණික දෙවි කෙනෙක්, ඉවසන සුළු දෙවි කෙනෙක්. එතකොට සියල්ල පිළිබඳ අවබෝධයෙන් යුතුව කතා කරන, කල්පනා කරන, වැඩ කටයුතු කරන පුද්ගලයෙක් කියන කාරණාව. හැබැයි මේ මොහොතේදී උන්වහන්සේ කෝපාවිෂ්ඨ වීමක්ද එහෙම නැත්නම් තරහ ගැනීමක්ද මොකක්ද මේ සිද්ධ වෙන්නේ මේ සිදුවීම? හොඳයි, මේ සිදුවීම ඇත්තරම ජේසුගේ ප්‍රසිද්ධ ජීවිතයේ ආරම්භයේම වෙන සිදුවීමක් හැටියට අපි දකින්නේ. ජුවාම් සුභාරංචි දෙවෙනි පරිච්ඡේදයේ මුලින්ම අපිට හම්බ වෙන්නේ කානානුවර ජලයේ මිදෙසට හැරවීම. ඒත් එක්ක මේක කානානුවරක ගලීලේ, ඒත් එක්කම තමයි මේ ජෙරුසලමේ සිදුවන දෙවෙනි සිදුවීම. මේ දෙක එක ළඟින්ම ජුවාම්තුමා වාර්තා කරනවා. ඒතකොට මේ සිදුවීම අපි හරියාකාරව අවබෝධ කර නොගත්තොත් අර කිව්වා වාගේ වැරදි අර්ථකථනයක් දෙන්නට පුළුවන්. උන්වහන්සේ කෝපාවිෂ්ඨ වෙලා ක්‍රූර පුද්ගලයෙක් හැටියට මේ මිනිසුන්ගේ මේ මුදල් විසිරුවා හැරලා ලණුවකින් අරගෙන ගහලා මේවා වැරදි අර්ථකථන. මේ විදිහට නෙමෙයි අපි ඒක තේරුම් ගන්නට ඕනේ. ඉතින්ලාම අපි බැලුවොත් මේ සිදුවීම දේවමාලිගාව පවිත්‍ර කිරීම කියන සිදුවීම. මේක ජුවාම් සුභාරංචියේ ජේසුගේ ප්‍රසිද්ධ ජීවිතයේ ආරම්භයේ හැටියටයි අපි දකින්නේ. නමුත් සමදර්ශක සුභාරංචිවල ලූක්, මාක්, මතෙව් කියන සුභාරංචිවල මේ සිදුවීම වාර්තා කරන්නේ ජේසුගේ ප්‍රසිද්ධ ජීවිතයේ අවසානයේ හැටියට. එතකොට කවුරු හරි අහන්න පුළුවන් ඇත්තටම මේ සිදුවීම උනේ ජේසුගේ ජීවිතයේ මුලදීද නැත්නම් අවසානයේද කියලා. උත්තරය තමයි උන්වහන්සේගේ ජීවිතයේ මුලදී වෙන්නත් පුළුවන්, අවසානයේ වෙන්නත් පුළුවන්. අවස්ථා දෙකේම වෙන්නත් පුළුවන්. අනිත් උත්තරය තමයි උන්වහන්සේ මුල ඉඳන් අවසානය දක්වා උන්වහන්සේ දේවමාලිගාව පවිත්‍ර කෙරුවා වෙන්නට පුළුවන්. එතකොට මොකද්ද මේකේ තේරුම? දැන් දේවමාලිගාව කියලා කියන්නේ විශේෂයෙන්ම දෙවියන් වහන්සේව සම්මුඛ වන තැන. උන්වහන්සේව දැක බලා ගන්න තැන. උන්වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙන තැන. ඒ වගේම උන්වහන්සේ පූජනීය තැනක්. ඔවුන් එදා ජෙරුසලමේ දේවමාලිගාව කියලා කියන්නේ සත්තුන්ව ගෙනල්ලා ඔවුන් පූජා කෙරුවා. එතකොට මෙතනදී අපිට අහන්න ලැබෙනවා කාසි විසුරුවා දැම්මා කියලා. මොකද මේ කාසි කියලා කියන්නේ? එදා මේ පලස්තීනයේ මේ ප්‍රදේශය යටත් කරගෙන හිටියේ රෝම පාලකයෝ. ඒතකොට ඒ අය පාවිච්චි කරපු මුදල් කවදාකවත් යුදෙව්වෝ බාරගත්තේ නැහැ, පිළිගත්තේ නැහැ. එතකොට දේවමාලිගාවට මුදල් ගේනවා නම් ඒ රෝම කාසි ඒ දේවමාලිගාවේ මුදල් බවට හුවමාරු කරගන්නට ඕනේ, මාරු කරගන්නට ඕනේ. ඒකක්. අනිත් එක තමයි මේ දේවමාලිගාවේ ගව, බැටළුවෝ, ඒ වගේම පරවියෝ මේ වගේ සත්තු අලෙවි කෙරුවා කියලා කියනවා. මොකද මේකේ තේරුම? ඒ දේවමාලිගාවට මේ මිනිස්සු ඔවුන්ගේ පාප වෙනුවෙනුත් වෙනත් පරමාර්ථය ඇතුව යාග ඔප්පු කරනකට මේ සත්තු අවශ්‍ය වුණා. දැන් බැටළුවෙක් තමුන්ගේ ගෙදර ඉඳන් ගේන්න බැරි කෙනෙකුට, ගවයෙක් තමුන්ගේ ගෙදර ඉඳන් ගේන්න බැරි කෙනෙක් මොකද කරුවේ? සල්ලි ගෙනල්ලා ඒ සල්ලි වලින් අර බැටළුවාව නැත්තම් ඒ ගවයව අරගෙන පූජා කෙරුවා. ඒ නිසා තමයි මේ සත්තු හිටියා කියලා කියන්නේ. ඒ වගේ මේ ජනතාව මේ පාස්කු උලෙලක් ගැන මෙතන කතා කරන්නේ. යේසු පාස්කු උලෙලට තමයි මේ ජෙරුසලමට යන්නේ, දේවමාලිගාවට. ඒ පාස්කු උලෙල කියලා කියන්නේ එදා වුන් බොහොම උත්සවශ්‍රීයෙන්, ඒ වගේම ගොඩාක් භක්තියකින්, විශ්වාසයකින් පවත්වපු උත්සවයක්. ඒ තමයි උන්ගේ ජාතියේ දේව ජනතාවක් හැටියට ඔවුන් මිසරයේ වහල් කමින් මිදිලා පොරොන් දේශයට එන්නට පිටත් වෙන දවසේ රාත්‍රියේදී මරණයේ දූතයා ඇවිල්ලා මේ මිසරයේ හිටපු සෑම නිවසකම කුළුඳුල් දරුවව මරණයට පත් කරනවා. එතකොට මේ අවස්ථාවේදී ඊශ්‍රායල් පවුල් වල ඉන්න කුළුඳුල් දරුවව බේර ගන්නට මෝසෙස් නියමයක් කරනවා. මොකද්ද නියමය? ඒ තමයි බැටළුවෙක් අරගෙන උගේ රුධිරය උළුවස්සේ ආලේප කරන්නට ඕනේ. එතකොට මරණයේ දූතයා යනකට ඒ උළුවස්සේ ආලේප කරලා තියෙනවා නම් රුධිරය ඒ ගෙවල් ආරක්ෂා කරනවා. එතකොට මරණයේ දූතයා එතකොට මේ ගෙවල් පාස් කරගෙන පහු කරගෙන යනවා. අන්න පාස්කුව මරණයෙන් බේර ගැනීම. එහෙම නැත්නම් අපි පාපයෙන් මරණයට පත් නොවි බේර ගන්නට දෙවියන් වහන්සේගේ දූතයා එවීම තමයි මේ පාස්කු ලෙලෙන් සංකේතමත් කරන්නේ. ඒ වගේම තව එකක් තමයි මෙතන හම්බ වෙන මේ ජුදෙව්වෝ කියන අදහස. මේක ගොඩක් අය වරදවා තේරුම් ගන්නේ. ජුවාම් සුභාරංචියේ ජුදෙව්වෝ කියලා කියන්නේ
ජුදෙව් ජාතිය නැත්නම් ජුදෙව් අනන්‍යතාවයට නෙමෙයි. ජෝහම් සුභාරංචිනෝ ජුදෙව්වෝ කියලා කියන්නේ ජේසුස් වහන්සේගේ පිටුපස්සෙන් උන්වහන්සේට හැම විටම ආක්‍රමණය කරන්න, පහර දෙන්න, විවේචනය කරන්න විශේෂයෙන්ම ආගමික නායකයෝ උන්වහන්සේ පස්සෙන් පන්නගෙන ආවා. ඒතකොට මේ අය හැම විටම ජේසුව විවේචනය කෙරුවා. මොකද ඔවුන්ව ජේසු අභියෝගයට ලක් කෙරුවා. ඔවුන්ගේ වැරදි ක්‍රියාකලාපය අභියෝගයට ලක් කරනකොට ඔවුන් ගොඩාක් ජේසුත් එක්ක උරණ වුණා. ඒ නිසා තමයි හැම විටම අපි දකින්නේ ජෝහම් සුභාරංචියේ ජේසු හා මේ ජුදෙව්වෝ කියන කොටස හැම විටම උන්වහන්සේ විවේචනය කරමින් උන්වහන්සේට විරුද්ධව ජනතාව උසිගන්වමින් උන්වහන්සේට ගොඩාක් බාධා කළා. අවසානයේ උන්වහන්සේගේ මරණයට පත් කරන්නේ මේ ජුදෙව්වෝ කියන පුද්ගල කාණ්ඩය. ඒ වගේම තව දෙයක් කියන්නට ඕනේ මෙතනදී මේ ජේසු මේ ජෙරුසලමේ දේව මන්දිරයට ගිහිල්ලා මේ පවිත්‍ර කිරීම කරනකොට මේක වටේ ඉන්නේ ජුදෙව්වෝ. ඒක පූජකයෝ. එතකොට අහන්නට පුළුවන් මේ පූජකයෝ දේව මාලිගාවේ නොකටයුත්තක් වෙනකොට ඔවුන් මොනවද කෙරුවේ? ඔවුන් නිහඬව හිටියද? ඔවුන්ට තේරුන්නේ නැත්තේ ඇයි මේ දේව මාලිගාව අපවිත්‍ර වෙනවද කියලා. ඒක තමයි අපි දකින්නේ මෙතනදී ඔවුන් දේව මාලිගාවේ නිතරම රැඳීම තුළ ඔවුන් ඒකේ වැරදක් දැක්කේ නැහැ. පාපයත් සාධාරණීයකරණය කරගත්තා. ඒක සාමාන්‍ය දෙයක්. හැම කෙනෙක්ම කරනවානේ. නම් අපිත් කෙරුවම මොකද? ඒ වගේ පාපය සාධාරණීයකරණයක් කිරීමක් තමයි මෙතන වෙලා තියෙන්නේ. නමුත් ජේසුන් වහන්සේගේ මෙසියාන යුගය ආරම්භ කරනවා. එතකොට උන්වහන්සේ මෙසියාන යුගය කියලා කියන්නේ උන්වහන්සේගේ බලධාරීත්වය, උන්වහන්සේගේ අනාවරණය එනකොට මේ පාපය සම්පූර්ණයෙන්ම හේදිලා අතු ගෑවිලා යන්නට ඕනේ. එතකොට උන්වහන්සේ මේක දකිනවා. ඒතර උන්වහන්සේ ඇත්තටම මෙතනදී අපි දකින්නේ උන්වහන්සේ ක්‍රූර භාවයක් නෙමෙයි. උන්වහන්සේගේ තියෙන හිංසාකාරී භාවයක් නෙමෙයි, ආක්‍රමණශීලී භාවයක් නෙමෙයි, නපුරුකමක් නෙමෙයි, විනාශකාරී භාවයක් නෙමෙයි. අපි දකින්නේ මෙසියාන යුගයේ ආරම්භය. පාපයේ අපවිත්‍ර වෙලා තියෙන දේවල් පිරිසිදු කිරීම. ඒ වගේම උන්වහන්සේගේ බලධාරීතුමා දේව පුත්‍රයා, උන්වහන්සේ මෙසියස්තුමා. එතකොට උන්වහන්සේට තියෙන බලය ප්‍රකාශ කිරීමක් තමයි අපි දකින්නේ. සුදු සුවිශේෂ තුල සඳහන් කරනවා මේ එවිට ජුදෙව්වරු කතා කොට මේ දේවමාලිගාව ගොඩනගන්නට 46 වසක් ගත විය. ඔබ ඒ තෙදිනකින් ගොඩනගන්නෙහිද යසූහ. එහෙත් උන්වහන්සේ කතා කළේ තමන්ගේ ශරීරය නැමැති දේවමාලිගාව ගැනය. මේකේ අපිට පැහැදිලි කරනවා පියතුමිනි උන්වහන්සේගේ විජයග්‍රාහී උත්ථානය පිළිබඳව, අලුත් බලාපොරොත්තුවක් පිළිබඳව කොහොමද අපි ඒ පැහැදිලි කරගන්නේ? ඔව් එතනදී අපි උන්වහන්සේ කියනවා දවස් 3කින් උන්වහන්සේ මේ දේවමාලිගාව ගොඩනගනවා කියලා. දේවමාලිගාව කියලා කියන්නේ දෙවියන් වහන්සේව අනාවරණය වෙන තැන. දෙවියන් වහන්සේව මුණ ගැසෙන තැන. දෙවියන් වහන්සේගේ ගැලවීම ලබා ගැනීම නැත්නම් දෙවියන් වහන්සේට සමීප වීම තමයි. එතකොට මේ දේවමාලිගාව ඇතරම පහු කාලයකදී ක්‍රිස්තු වර්ෂය 70 දී විනාශ කෙරුවා. විනාශ කෙරුවත් මේ දෙවියන් වහන්සේ වෙත දක්වන නමස්කාරයේ වන්දනාව වුන් අතර කෙරුවේ නැහැ. ඒක ඒ ආකාරයෙන්ම කරන් ගියා. ඒ නිසා ගොඩනැගිල්ලක් නැති වුණත් ඔවුන් දෙවියන් වහන්සේව මුණ ගැහිීමේ මාර්ගය හැටියට අපි මෙතන දකින්නේ ජේසු. යේසු තමයි මේ පෞකාර ජනතාව දෙවියන් වහන්සේට සම්බන්ධ කරන පුරුක. උන්වහන්සේ උත්තම පූජකයෙක් හැටියට හේබ්‍රේව හසුනේ අපිට ආහනට ලැබෙනවා. උන්වහන්සේ මේ ජනතාව කිට්ටු කිරීම. ඒකට උන්වහන්සේගේ ශරීරය තමයි මෙතනදී මේ දේවමාලිගාව හැටියට ප්‍රකාශ කරන්නේ. දවස් 3කින් විනාශ වෙනවා කියලා කියන්නේ උන්වහන්සේගේ මරණය. උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ ආරම්භය වෙනවත් එක්කම මරණය ගැන පොඩි ඉඟි කිරීම කරනවා. උදාහරණ වශයෙන් ජෝහම් සුභාරංචි අපි පළවෙනි පරිච්ඡේදයේ හම්බ වෙන පූර්විකාවට ගියොත් ඒ පූර්විකාවේ කියන උන්වහන්සේ මේ ලෝකයට පැමිණියා. නමුත් උන්වහන්සේගේම ජනතාව උන්වහන්සේ පිළිගත්තේ නැහැ. උන්වහන්සේව ප්‍රතික්ෂේප කෙරුවා කියලා. ඒතකොට මෙතනදී දෙවෙනි පරිච්ඡේදයේත් පෙන්눔 කරන උන්වහන්සේ මේ ජනතාව ප්‍රතික්ෂේප කරනවා. එතකොට තමයි උන්වහන්සේගේ ජීවිතය විනාශ කරන උන්වහන්සේ යාගයක් හැටියට උන්වහන්සේගේ ජීවිතය පූජා කරනවා. නමුත් ඒත් එක්කම සඳහන් කරනවා දේව මාලිගාව වෙත් තියෙන මගේ උද්‍යෝගය වැඩි වෙනවා කියලා. මගේ පියාගේ ගෘහය කෙරෙහි මගේ උද්‍යෝගය වහන්සේ දේව තාත්තට තිබිච්ච ආදරය එතනින් පෙන්눔 කරනවා. ඒ ආදරය තුල තමයි උන්වහන්සේ අර දවස් 3කින් උන්වහන්සේ දේවමාලිගාව ගොඩනගන්නේ. එහෙම නැත්නම් දෙවියන් වහන්සේව දකින්නට හඳුනන්නට පුළුවන් තැනක් උන්වහන්සේගේ ජීවිතය පූජා කිරීමෙන් ජනතාවට දානය කරනවා. චාතාරික සමයේ තෙවන ඉරුදිනට අදාළ දෙවන දේව ප්‍රකාශනය වෙතයි දැන් අපගේ අවධානය යොමු වෙන්නේ. ශුදෝ පාවුලුතුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද පළමුවන හසුනෙන් උපුටාගත් කොටසකි. ජුදෙව්වරු හාස්කම් ඉල්ලති. ග්‍රීක්වරු ප්‍රඥාව සොයති. එහෙත් අපි කුරුසියේ ඇනගසනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ දේශනා කරමු.
මෙය ජුදෙව්වරුන්ට පැකිලීමකි. විජාතීන්ට ප්‍රලාපයකි. එහෙත් කැඳවීමලත් ජුදෙව්වරුන්ටත් ග්‍රීකවරුන්ටත් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ බලය හා ප්‍රඥාව වේ. ප්‍රලාපයකයයි කියන දෙවියන් වහන්සේගේ ප්‍රලාපය මිනිස් ප්‍රඥාව ඉක්ම වූ ප්‍රඥාවකි. දුබලකමයයි කියන දෙවියන් වහන්සේගේ දුබලකම මිනිස් ශක්තිය ඉක්ම වූ ශක්තියකි. පිදුමිනිය දෙවන දේව ප්‍රකාශන අපිට පැහැදිලි කරනවා මේ අපි කවුරුන් වුණත් මොන පසුබිමකට අයිති වුණත් මොන ජනතා කොට්ටාශයක අපේ දිනදා ක්‍රියාදාමයන් කරගෙන ගියත් අපි සාක්ෂි දරන්නේ එදා කුරුසියේ ඇන ගැසූ ක්‍රිස්තුන් වහන්සේට. ඉන් අනතුරුව දින 3කින් උත්ථාන වූ ක්‍රිස්තුන් වහන්සේට සහ අපිට පැහැදිලි කරනවා මෙතන මේ ක්‍රිස්තුන් වහන්සේ අප ජීවත් කරවනවා යනු අපේ ජීවිතයත් දේශනාවක් බවට පත් වෙනවා. අපිත් තවත් ක්‍රිස්තුවරයෙක් බවට පත් වෙනවා. කොහොමද අපිට පෞලිතුමන් මේ පැහැදිලි කර දෙන්නේ? මෙතන මේ දේව ප්‍රඥාව කියන මාතෘකාව වගේ මිනිස් ප්‍රඥාව කියන මාතෘකාව කොරින්තිවරුන්ගේ හසුනේ පළවෙනි දෙවෙනි පරිච්ඡේද දෙකේම එනවා. එක දිගටම ගලාගෙන යනවා එකම මාතෘකාව. මේක ඇත්තටම ඒ කාලේ ඒ අයට තිබිච්ච ගැටලුවක්. ඒක වර්තමානයේත් මම දකින්න ගැටලුවක් හැටියට. කොහොමද අද වර්තමානයේ ගැටලුවක් හැටියට? අද බුද්ධිය හැටියට සලකන්නේ මොකද්ද? අපි කියනවා එයා විභාගයෙන් ලකුණු 200ක් අරගෙන තියා බුද්ධිමත් දරුවෙක්. එයා සාමාන්‍ය පෙළ විභාගයට 9ක් අරගත්තා. උසස් පෙළ මෙහෙම පාස් වුණා කියලා අපි බුද්ධිය කියන එක අද සමාජයේ විස්තර කරන්නේ මේ උපාධි වලින්, උගත් බවින්. නැත්නම් ඉහළ රැකියාවල් වලට යන්නේ එයා සුසුකම් වලට එයා ගොඩාක් බුද්ධිමත් කෙනෙක්. නමුත් බුද්ධිය කියන එක එහෙමද අපි ඇත්තටම දකින්නට ඕනේ. සමහරක් වෙලාවට මේ බුද්ධිමත් කියන මේ උගත් කියන අය සමහරක් වෙලාවට එච්චර උගත් නැතිව වුණත් සමහර එච්චර ඉස්කෝලේ ගිහිල්ලා නැහැ විභාග පාස් කරලා නැහැ ඒ අයව සමාජචලයට ලක් කරනවා මෝඩයෝ ඉගෙනගෙන නැහැයි කියලා. මොකද අපි අහන ප්‍රශ්නයක් තියෙනවා. ඔය බුද්ධියෙන් ඉහළට ගිහිලා විභාග පාස් කරලා උපාධි ගත්ත අය අර බුද්ධියෙන් පහළ නැත්නම් උගත්කමින් අඩු අයත් එක්ක සසඳනකට ඒ අයට ඇත්තටම ලොකු ඉවසීමක් තියෙනවද ඔය උපාධි ගොඩාරියක් ගත්ත අයට? ඔය විශ්වාසයට ඔච්චර ලකුණු ගත්ත විභාග වලින් ඉහළ ලකුණු ගත්ත අය අනිත් අයට වැඩිපුර සමාව දෙන අයද ඒගොල්ලෝ? එහෙම නැත්නම් ඒ උගත් කියන අය ලොකු කරුණාවක් පරිත්‍යාගශීලී භාවයක් අපි යාලගේ ජීවිත තුල දකින්නවද? සමහරක් වෙලාවට ඒකේ යථාර්ථය තමයි ඒකේ පරස්පර භාවය. ඇත්තටම ඒ උගත් කියන අයගේ මේ වටිනාකම් නැහැ. බුද්ධියෙන් ඉහළට ගියාට දැනුම කරුණු ගොඩාක් ඔවුන් එක්රැස් කරගත්ත පළියට ඔවුන්ගේ වටිනාකම ඔවුන්ගේ ජීවිතේ සමහරට නැති වෙන්නට පුළුවන්. මේක පෞලතුමා අර ප්‍රේම පාරමිතාව ගැන විස්තර කරනවා කොරින්තිවරුන්ගේ හසුනේ 13 වෙනි පරිච්ඡේදයේ. ඒක ලස්සනට කියනවා. ඊට කියනවා දේව දූතයන්ගේ භාෂාව වලින් කතා කරත් සකල ඥානය ඇතත් ප්‍රේමය නැත්නම් ඔබ හිස් තැනැත්තෙක්. ඥානය තිබ්බට හරියන්නේ නැහැ. ඔබට ප්‍රේමය අවශ්‍යයි. ප්‍රේමය කියලා කියන්නේ මේ ගුණාංග සේරම එකට එකතු කරගත්ත. ආදරය කියන්නේ ගුණාංගය තුල මේ ඔක්කොම ඉවසීම තියෙනවා, කරුණාව තියෙනවා, සමාව දීම තියෙනවා. ඒ ඔක්කොම ගතිගුණ තියෙනවා. එතකොට මේ කොරින්තිවරුන්ගේ මේ පරිච්ඡේදවල පෙන්눔 කරන මේ ලෝක ප්‍රඥාවයි දේව ප්‍රඥාවයි සසඳනවා. එතකොට අපිට පැහැදිලිව අඳුන ගන්න පුළුවන් මොකද්ද මේ ලෝක ප්‍රඥාව, මොකද්ද මේ දේව ප්‍රඥාව. ඒ වගේම දේව ප්‍රඥාව ගැන විස්තර කරනකොට පෞලතුමා කියනවා මේ ලෝකේ මෝඩයයි සලකන අයව දෙවියන් වහන්සේ තෝරගත්තා. මේ ලෝකේ හැකියාවන් නැති සමාජචලයට ලක්වන පහළ මට්ටමේ ඉන්න අයව දෙවියන් වහන්සේ ඊළට ගත්තා. මේක ඇත්තටම මෙතන විතරක් නෙමෙයි දේවමෑණියන්ගේ උදාන ගියේ කියනවා. දීනයන් ඉහළ නංවා උසා කළසේක රජවරු පහතට හෙළුවා. ඔවුන්ව බඩගින්නේ සැලැසුවා. දෙවියන් වහන්සේගේ සැලැස්ම අපි දකිනවා. උන්වහන්සේ හැම විටම අර පහළ මට්ටමේ අයව තෝරගෙන ඒ අයව ඉහළට ගන්නවා. ඒකට ඒ අය දෙවියන් වහන්සේගේ බලය අත්දකිනවා. ඒ වගේම මේ බලය නිසා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. මේකේ වචන දෙකක් භාවිතා කරනවා. මේක කියනවා මිනිස් ප්‍රඥාව අභිබවා යන දේව ප්‍රඥාව දේව ප්‍රලාපයක්. ඒක ඉංග්‍රීසියෙන් කියනවා foolishness of God. foolishness කියලා කියන්නේ මෝඩකම. දෙවියන් වහන්සේගේ මෝඩකම නැත්නම් ප්‍රලාපය කියන එක. තව වචනයක් තියෙනවා දෙවියන් වහන්සේගේ දුබලකම weakness of God. දෙවියන් වහන්සේ දුර්වලයෙක් හැටියට. ඒකට මේ වචන වලින් පෙන්눔 කරනවා අපි සමහරක් වෙලාවල් වලට අපි කියනවා මේක දෙවියන් වහන්සේට ඇහෙන්නේ නැද්ද? මේක දෙවියන් වහන්සේ දකින්නේ නැද්ද?
අපි උන්වහන්සේට කන් නැද්ද? උන්වහන්සේට කන් දෙකක් නැද්ද? උන්වහන්සේට ඇස් දෙකක් නැද්ද කියලා අපි සාමාන්‍ය මනසෙන් අපි කියනවා. ඒ තමයි අපේ මිනිස් හැඟීම් අපි දෙවියන් වහන්සේට ප්‍රොජෙක්ට් කරනවා. අපි යමක් තේරෙන්නේ නැත්නම් අවබෝධ කරගන්න නැත්නම් අපි කියනවා මියාට ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ කියලා. ඒ විදිහටම අපි දෙවියන් වහන්සේටත් ඒ විදිහට ඒ නිසා තමයි මේ වගේ වචන භාවිතා වෙලා තියෙන දේව ප්‍රලාපය, දේව දුබලතාවය කියලා. නමුත් ඇත්තටම අපිට මෙතනදී තේරුම් ගන්නට තියෙන්නේ මේ දේව ප්‍රඥාව කියලා කියන්නේ අමුතුම ආකාරයෙන් දැකීමේ හැකියාව. මෙලව සාමාන්‍ය දේවල් අපි විශේෂ දෙයකින් දකිනවා. එතකොට අපි අමුතු වටිනාකම් මේවායින් හඳුනා ගන්නවා. මම උදාහරණ කීපයක් පෙන්눔 කරන්න. පළවෙනි එක තමයි මේ ලෝකයේ තියෙන විනාශ වෙන වස්තු වලට අපි සදාතනික වටිනාකම් දෙනවා ගොඩක් වෙලාවට. මේ ලෝකයේ විනාශ වෙන දේවල් වලට අපි අසීමිතව ආදරය කරනවා. සමහරක් වෙලාවලට අපි හෑන්ඩ් ෆෝන් එක වෙන්න පුළුවන්. ඒකට අපි පුදුමාකාර ඒක නැතුවම අපිට ජීවත් වෙන්න බෑ. ඒක අපේ ජීවිතේ පැය 24ම සමහරව ඉන්නවා ඒකත් එක්ක. ඒකට අපි කියන්නේ අපි අනවශ්‍ය වටිනාකමක් දීලා අපේ කාලය ගොඩාරියක් කැප කරනවා. ඒ වගේම තමන්ගේ රූපය ලස්සන ආරක්ෂා කරන්න ගොඩාරියක් මහන්සි වෙනවා, වැය වෙනවා, කැප වෙනවා. ඒක අනවශ්‍ය දෙයක්. අනිත් පැත්තට අපේ සදාතන ජීවිතයට අපිට ගෙන යන මාර්ග ඒවට අපි තාම ලෝභ වෙනවා කාලය දෙන්න. යාඥාවට, දිව්‍ය පූජාවට ඇවිල්ලා අපි හැම වෙලේම ඔරලෝසුව බලනවා වෙලාව යනවද නැද්ද? කොයිතරම් වෙලාවක් වැඩි වෙට ගියාද? එතකොට අපි ප්‍රඥාවන්තයා කවදාකවත් එහෙම කරන්නේ නැහැ. ප්‍රඥාවන්තයා ඒ වටිනාකම විශ්වාසයේ ඇසින් දකින්න සැබෑ වටිනාකම. තව උදාහරණයක් මම ගන්නම්. අපි මනුස්ස ජීවිතේ අපි දෙන වටිනාකම මොකක්ද? අපි සමහරක් වෙලාවලට අපි සත්තුන්ට ලොකු වටිනාකමක් දෙනවා. අලියන්ට නැත්නම් බල්ලන්ට පූසන්ට මේ සතුන්ට අපි ගොඩාක් අපි ඒ විදිහට අපි මනුස්ස ජීවිතයට ගරු කරනවාද? සමහරක් වෙලාවට අපි මේ කාලේ දකින්න ගොඩාරියක් මේ ගබ්සාව මනුස්ස ජීවිතය දරු මවගේ කුසෙන්ම අපි ඉවත් කරලා දානවා. ඒ තරම් අපි මනුස්ස ජීවිතය කියන්නේ කවදාකවත් ප්‍රඥාවන්තයෙක් උගත් පුද්ගලයෙක් අපි බැලුවොත් බයිබලයට අනුව ඒ ප්‍රඥාවන්තයෙක් කවදාක්වත් ඒ වගේ මනුස්ස ජීවිතයේ ඒ විදිහට පහත් මට්ටමට දාන්නේ නැහැ. ඉතින් අපි දැනගන්න අපිට බයිබලයේ උගන්වන එක තමයි මේ ප්‍රඥාව කියන එක. මොකද්ද ප්‍රඥාව කියලා කියන්නේ? ප්‍රඥාව කියලා කියන්නේ ජීවත් වෙන කලාව ඥානවන්ත ලෙස අනිත් අයත් සමග එකට එකතු වෙලා අපගේ හැකියාවන් සුබ සාධනයට භාවිතා කරමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් දේව ගරුබිය ඇතිව ජීවත් වීමටයි ප්‍රඥාව. මේක තමයි ගොඩක් අයට අවබෝධ වෙලා නැත්තේ. වේදුමිනි අපිට දැන් චතාරික සමයේ තුන්වන ඉරුදින වෙතයි අපි ගමන් කරලා තියෙන්නේ. දැන් අද දවසේදී පළමුවන දේව ප්‍රකාශන අපිට පැහැදිලි කරා දසපනත පිළිබඳව. ඒ වගේම ශුද්ධ වූ සුවිශේෂය හරි අපූර්වවට එතන එකතු කළා අපිට. දැන් දෙවන දේව ප්‍රකාශනයේ පිළිබඳව අපි කතිකා කළා. මෙවර චතාරිකයේ තුල අර වහන්සේ පැහැදිලි කිරීමකදී කිව්වා වගේ පසු කර යාම අපේ ජීවිතේ පහුගිය දේවල් අපි අමතක කරලා දාලා නැති කරලා දාලා පහු කරගෙන ගිහිල්ලා සැබෑ ඊතර වීමකට ගමන් කරන්න නම් චතාරික සමයේ තුන්වන ඉරුදින අපිට කොහොමද අදාළ කරගන්න පුළුවන් අපේ එදිනෙදා ජීවිත ක්‍රමවේදයට? මේකෙදි මම කාරණා දෙකක් පෙන්눔 කරන එකක් මේ ඇදහිල්ල කියන එක. ඇත්තටම අද සුවිශේෂී අවසානයේදී ජේසුස් කියනවා උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුව ජනතාව නමුත් උන්වහන්සේ ඒක එච්චර සැලකිල්ලට ගත්තේ නැහැයි කියලා. උන්වහන්සේ සියල්ල දැනගත්තා. මිනිස්සයා කියන්නේ කවුද කියලා උන්වහන්සේ දැනගත්ත නිසා ඒ අය ජේසුස් අදහගත්තත් උන්වහන්සේ එච්චර සැලකිල්ලට ගත්තේ නැහැයි කියන එක. මේකෙන් පෙන්눔 කරන කාරණා තමයි මේ ඇදහිල්ල කියන මාතෘකාව. මේක ජුවාම් සුභාරංචියේ තාම වැදගත් මාතෘකාවක්. ඇදහිල්ල. ඒකට භාවිතා කරනවා ග්‍රීක ක්‍රියාපදයක් පිස්ටෙව්වෙයින් කියන එක. ඒ ක්‍රියාපදයෙන් පෙන්눔 කරන්නේ අපේ ඇදහිල්ල කොයිතරම් ගැඹුරට ගිහිලා තියෙනවද? අපේ ඇදහිල්ල කියන්නේ අපේ ජීවත් වෙන ක්‍රමයක්, රටාවක්. මේ ඇදහිල්ල ගැන එක්තරා තැනක මම කියුවා කිතුදන පුබුදුවේ දීපු පොඩි පත්‍රිකාවක කිව්වා ඇදහිල්ල කියන්නේ තෑග්ගක්. ඇදහිල්ල කියන්නේ බලයක්. ඇදහිල්ල කියන්නේ ආලෝකයක්. ඇදහිල්ල කියන්නේ ගමනක්. ඇදහිල්ල කියන්නේ ජීවන ක්‍රමයක්. ඇදහිල්ල කියන්නේ අභියෝගයක්. ඇදහිල්ල කියන්නේ මිත්‍රත්වයක්. එතකොට අපි මේ චතාරික කාලේදී උත්සාහ කරන්නේ මගේ ඇදහිල්ල මොන වගේ එකක්ද? මගේ ඇදහිල්ල කොයි ආකාරයෙන්ද මම දකින්න කරන විදිහ මාව වෙනස් කරලා තියෙන්නේ. කොහොමද ඇදහිල්ල මගේ ජීවිතයට බලාපොරොත්තුවක් දීලා ඉදිරියට මාව ගෙන යන්නේ කියන එක. තවත් වැදගත් කාරණාවක් තමයි මේ දේව මාලිගාව ගැන කතා කරන අවස්ථාවේදී මේ අපි දේවස්ථානයට අපේ දක්වන ගරුබිය
අපි දේවස්ථානයේ කොයි ආකාරයෙන්ද අපේ කිතුණු ජීවිතය පොහොනි කරන්නේ? අපේ දේවස්ථානයේ අපේ ජීවිතයේ කේන්ද්‍රස්ථානයක් මධ්‍යස්ථානයක් කරගන්න කියලා ඒක හරිම වැදගත් වෙනවා මේ කාලේ. දැන් අපි දකිනවා මේ දවස්වල සමහර අපේ හොඳ කතෝලිකයෝ පවා දිව්‍ය පූජාවට එන්නේ නැහැ. ඇයි ආවේ නැත්තේ කියලා කියවුවම කියනවා මම ටීවී එකේ දිව්‍ය පූජාවට ඇහුවා. එතකොට මේක අපිට සමහරක් වෙලාවට ගැටලුවක්. මොකද දිව්‍ය පූජාවට යන්නට අවස්ථාව තියෙද්දි අපි දිව්‍ය පූජාවට යන්නේ නැතුව පොඩි හේතු නිසා අපිට යන්න දුරයි, ගොඩක් කාලය ගත වෙනවා. ඒ නිසා ටීවී එකෙන් පූජාව ඇහුවා කියලා එතනින් ඒගොල්ලෝ ඒ අගකීමෙන් මගහරින බවක් අපි දකිනවා. මම හිතන්නේ මේක වැරදි. අපි දේවමාලිගාව වෙනත් මේට වැඩි ගැඹුරු විදිහට අපි අවබෝධ කරගන්නට ඕනේ. ඒ වගේම මට මතකයි මම දවසක් අපේ මේ ගෙවල් බැහැ දකින්න යනකොට එක්තරා තරුණයෙක් හම්බ වුණා. මං තරුණයාගෙන් ඇහුවා පුතා ඔයා ඇයි දිව්‍ය පූජාවට එන්නේ නැත්තේ? මම දැක්කේ නෑනේ මාස ගාණක් ඔයා දිව්‍ය පූජාවට ඇවිල්ලා නැත්තේ කියලා. ඒත් මේ තරුණයා දීපු උත්තරේ මොකද්ද? මේ තරුණයා කියනවා පියතුමනි මම කාගේවල් දේවල් හොරකම් කරන්නේ නැහැ. මම කාටවත් වරදක් කරන්නේ නැහැ. මම මගේ මහන්සියෙන් ජීවත් වෙන කෙනෙක්. මම මිනි මරන්නේ නැහැ. ඒ නිසා මම පූජාවට ආවේ නැහැ කියලා මට ඒක අඩුවක් නැහැ කියලා. ඉතින් බලන්න මේ තරුණයාගේ දැක්ම. එයා හිතන්නේ මේ හොරකම් කරන බොරු කියන අය තමයි පල්ලියට යන්නට ඕනේ. අනිත් අය යන්න අවශ්‍ය නැහැයි කියලා. මේ දිව්‍ය පූජාව ඔය විදිහට නෙමෙයි අපි අවබෝධ කරගන්න ඕනේ. දිව්‍ය පූජාව කියන වචනය ගත්තොත් යූකරිස්ට් කියන වචනේ තේරුම තමයි thanks giving. දෙවියන් වහන්සේට ස්තුති කරන්න. උන්වහන්සේ ස්තුති කරන්නයි අපි පල්ලියට එන්නේ. ඒත් එක්කම ඒක සිද්ධ වෙනවා අපි පූජාව ආරම්භයේදී අපි පව් මනස්ථාපනය අපේ පව් වලට අපි සමාව ලබා ගන්නවා. අපි දේව වචනයට ඇහුම්කන් දෙනවා. අපි ඉගෙන ගන්නවා ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දීම අද ලොකු ප්‍රශ්නයක්. මොකද සමහර මිනාවට මිනිස්සු කැමති නෑ ඇහුම්කන් දෙන්න. අනිත් පැත්තෙන් කතා කරන ගොඩාක් දේවල් තියෙනවා ඇහුම්කන් දෙන්න සූදානම්. අපි ඉගෙන ගන්නවා පල්ලියේදී ඇහුම්කන් දෙන්න. ඒ වගේම දිව්‍ය සප්සාදයෙන් අපි පෝෂණය වෙනවා. දැන් දිව්‍ය සප්සාදයෙන් කොහොමද පෝෂණය වෙන්නේ? ගෙදර ඉඳන්. ඒ වගේම අපි දිව්‍ය පූජාවට ගියයින් පස්සේ තමයි අපේ කිතුණු සංගය අපි එකිනෙකා අතර තියෙන සුහදතාවය අලුත් කරගන්නේ. අපි මිත්‍රත්වයක් අපිට අවශ්‍යයි. උදාහරණ වශයෙන් අපි වෙඩින් එකට ගිහිල්ලා කෑම ටිකක් කාලා අනිත් පැත්තට දූලා එන්නේ නැහනේ. අපි මිනිස්සුත් එක්ක කතා බහ කරනවා. බර්ත්ඩේ පාටි එකට ගියාම අපි ගිහිල්ලා අනිත් එක්ක අපගේ සුහදතාවය මිත්‍රත්වය අපි තවත් වර්ධනය කරගන්න අවස්ථාවක්. අපි කෑම ටිකක් කාලා ගෙදර එන්නේ නැහැ. ඒ වගේ දිව්‍ය පූජාව කියලා කියන්නේ අපි ඒ තියෙන සම්බන්ධතාවය අපි කිතුණු සංගයක් හැටියට කොහොමද අපේ පියතුමත් එක්ක අපි මේ දේව වචනය අපි ජීවත් කරන්නේ අපි සාක්ෂි දරන්නේ. ඒතකොට මේ කාරණා ගැන කතා කරන්න දැනගන්න අපි දිව්‍ය පූජාවට යන්නට ඕනේ. ඒ වගේම අපි ප්‍රායෝගිකව අපිට අපි අහසින් කඩාපාත් වෙච්ච අය නෙමෙයි. අපි මේ තත්වයට ආවේ අපේ දෙමව්පියෝ නිසා. අපේ සවහනායකයෝ නිසා, අපේ ගුරුවරු නිසා අපි එයාලට අපේ යුතුයකම් ඉටු කරන්න ඕනේ. මං උපය ගත්තා මම කෑවා කියන ප්‍රතිපත්තිය ගැලපෙන්නේ නැහැ. මම උපය ගත්තේ මං අනිත් අයගේ මහන්සියෙන් මේ තත්ත්වයට ආපු නිසා. ඒ නිසා මට ලොකු වගකීමක් තියෙනවා. මම මේ තත්ත්වයේ ඉන්නවා නම් අපි අනිත් අයට උදව් කරන්න ඕනේ. ඒගොල්ලන්ට මේ තත්ත්වයට එන්න. ඒත් මේ වගේ කාරණා රාශියක් දිවි පූජාවේදී සිද්ධ වෙන නිසා දේව මාලිගාවට අපි පැමිණීම ඊටාම වැදගත් වෙනවා. ඒක සුසු ආකාරයෙන් අපේ ජීවිතයට උපකාරී කරගන්නට ඕනේ. මම විශ්වාස කරනවා හිතවතුනි අද දවසේ චතාරික සමයේ තෙවන ඉරුරින්ට අදාළ දේවවාක්‍ය සංග්‍රහය ඔබේ ජීවිතයට අත්වලක් සපයන්නට අපේ ගරු පියතුමා විසින් ඉදිරිපත් කළ ඒ දහම් හරයන් දහම් ගැටලු විවරණය කරලා ඔබට බොහොම සරල ලෙස අරගෙන එන්නට හැකියාව ලැබුණා කියලා. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ ගත කරන ප්‍රසාද ජනක කාලය තුල චතාරික සමය තුල සැබෑ ඊතරවීමක් ඔබේ ජීවිතයට අත්දකින්න ලැබෙන්න කියලා අපි දේවචනේ පරිශීලනය කරමු, ඒ අධ්‍යයනය කරමු, තේරෙන තැන් තියේවි නොතේරෙන තැන් තියේවි සමහර වෙලාවට ඒවා අපි විද්වතෙක් වෙන්න පුළුවන්, ගරු පියතුමා වෙන්න පුළුවන් ඔබේ දේවස්ථානයේ, ඒ පිළිබඳව හදාරපු වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. ඔවුන් සමග සාකච්ඡා කරලා කතිකා කරලා ඒ විසඳුම් ටික ලබා ගන්න අපි ඔබට ඇරයුම් කරන. ඒත් එක්කම අපේ ගරු පියතුමා හරි අපූර්ව කාරණාවක් සඳහන් කළා දිව්‍ය පූජාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේදී සමහරවිට රූපවාහිනී යන දිව්‍ය පූජාව නරඹලා ඒක අහලා Tamanගේ නායුක්තිය ඉෂ්ට වුණායයි විශ්වාස කරමින් කටයුතු කරනවා. මම මොකටද පූජාව යන්නේ? පූජාවට යන්නේ මම පූජාව ඇහුවානේ, පූජාව බැලුවානේ. මම කල්පනා කරනවා පියතුමනි වර්බුන් රූපවාහිනී නාලිකාවේ අපිත් මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නට උවමනයි. අපේ නාලිකාව තුලත් අපි දිව්‍ය පූජාව විකාශය කරනවා. දිනපතා දිව්‍ය පූජාව, ඉරුදින දිව්‍ය පූජාව. හැබැයි අපි මේ හැම මොහොතකම කියන කාරණාවක් තමයි අසරණ වෙලා ලෙඩ ඇඳේ ලෙඩ රෝගී තත්වයට පත් වෙලා ඉන්න අපේ වැඩිහිටියෝ ඉන්නවා. නෑදැහිත මිතුරු ඉන්නවා. ඔවුන්ට පමණයි මේ දිව්‍ය පූජාව වළංගු වෙන්නේ. ඔවුන් ඒ නරඹලා ආධ්‍යාත්මික සුවය ලබා ගැනීමයි අපේ පරමාර්ථය බවට පත් වෙන්නේ. එහෙම නැතුව
ටීවී එක යන රූපවාහිනිය යන දිව්‍ය පූජාව නරඹලා එයින් සෑහීමකට පත්වීම නොවේ. ජීවමානව ජේසුව අදහන්න, ජීවමාන ජේසු ලබන්න ඔබ ඔබේ පල්ලියට යා යුතුමයි කියන කාරණාව නැවත වතාවක් පැහැදිලි කරනවා. ස්තුතිවන්ත වෙනවා. කුරුණෑගල පදවියෙහි වැල්ලව මීසම් භාරගරු උපුල් සිල්වා පූජා ප්‍රසාදීන් වහන්සේට මේ ගැඹුරු දහම් කරුණු බොහොමත්ම ප්‍රායෝගික විදිහට අපිත් එක්ක බෙදා හදා ගත්තාට. පිටුමිනි ජේසු පිටයි කියලා වහන්සේට සමුදෙනවා. ජේසු පිටයි. ඒ දවතුනි ලබන සතියේ සූදානම් ධර්මයන්ව ධර්ම සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න ඔබට ආයුබෝවන් ජේසු පිටයි.